ශ්‍රී බුද්ධ වර්ෂ 2563ක් වන දිනට යෙදෙන උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කරගෙන මාලඹේ හොරයිසන් ජාත්‍යන්තර පාසලේ බෞද්ධ සංගමයේ විසින් මෙහෙයවනු ලබන උතුම් ධර්මදේශනය සඳහා ධර්මදේශකයන් වහන්සේ වන පින්වත් පොල්ගහවෙල ආනන්ද රේවත ස්වාමිපාදයන්න් වහන්සේට ගෞරව නමස්කාර පූර්වකව ධර්මදේශනය සඳහා ආරාධනා කරමු. සාදු 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 නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 පංචශීලී අධිෂ්ඨාන කරගන්න මේ විදිහට කියන්නේ මම සතුන් මෙරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසද උපකාර වේවා. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ
සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදාති සරණ සරණ යමි. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් දරුවනි, අද මේ උතුම් දවසේ මාලඹේ හොරයිසන් ජාත්‍යන්තර පාසලේ මේ දරුවන්ගේ ජීවිතේට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් තමන්ගේ ජීවිතේට පිහිට පිළිසරණ ලබා ගන්නේ කොහොමද කියන එක අද ඔබට මේ උතුම් දේශනාවෙන් දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත් දරුවනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපේ ජීවිතය වේගයෙන් මරණය කරා ගෙවිලා යනවා කියලා. දැන් ඔබට පින්වත් දරුවන්ට තිබුණා ළමා අවදියක්. ඒ වගේම මේ දරුවන්ට තියෙනවා තව කාලෙකින් තරුණ අවදිය. ඒ වගේම තව ටික කාලෙකින් මහලු අවදිය. පින්වත් දරුවනි, අපේ ජීවිතේ වේගයෙන් ගෙවිලා යනවා අපිටත් නොදැනීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෙනෙක්ගේ ජීවිතය මරණය කරා ගෙවිලා ඇදිලා යන්නේ ඒක හරියට මෙන්න මේ වගේ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපේ ජීවිතයත් හරියට තනාග රැඳි පිනිබිඳුව වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තනාග රැඳි පිනිබිඳුව සූර්යාලෝකයේ වැටෙත්ම ඒක වියලිලා යනවා. ආන්නේ වගේ කියනවා අපේ ජීවිතය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපේ මනුස්ස ජීවිතය හරියට ජලයේ ඇඳි ඉර වගේ කියනවා. යම් කිසි පුජ්‍යලයක් ජලයේ ඉරක් ඇඳුත් එහෙම ඒ ඉර වේගයෙන් මැකිලා යනවා. ආන්නේ වගේ කියනවා අපේ මනුස්ස ජීවිතය. අපේ මනුස්ස ජීවිතේ වේගයෙන් ගෙවිලා මරණය කරා ලං වෙනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා අපේ මනුස්ස ජීවිතය හරියට පින්වත් දරුවනි උදේ ඉඳන් රත් වෙච්ච යකඩ තැටියකට යම් කිසි පුජ්‍යලෙක් පොඩි මස් කෑල්ලක් දානවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක වේගයෙන් පිච්චිලා නැති වෙලා යනවා කියනවා. ආන්නේ වගේ පින්වත් දරුවනි අපේ ජීවිතයත් වේගයෙන් මරණය කරා ලං වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපේ ජීවිතය හරියට පින්වත් දරුවනි ඒක මෙන්න මේ වගේ කියනවා. යම් කිසි පුජ්‍යලෙක් මරණයට
ගවයෙක් දක්කගෙන යනවා කියනවා. මරණයට ගවයෙක් දක්කගෙන ගියාට පස්සේ ඒ ගවයා අඩියෙන් අඩිය ලං වෙන්නේ කොහෙටද කියලා අහනවා. අඩියෙන් අඩිය ලං වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මරණය කරයි. පින්වත් දරුවනි, අපේ දිනෙන් දින දවසින් දවස ගෙවි අපි ලං වෙන්නේ කොහෙටද? අපි ලං වෙන්නේ මරණයට. පින්වත් දරුවනි, අපේ ජීවිතේ මරණයට ලං වෙනකොට අපි ආපස්සේ හැරිලා බලද්දී අපේ ජීවිතේට අපි යහපත කරගෙන නැත්තම් අපේ ජීවිතේ පසුතැවීම ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ තමයි පින්වත් දරුවනි අපිට මේ සෑම දෙයක්ම පෙන්වලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දෙනවා මේවා තමයි කුසල්, මේවා තමයි අකුසල්, මේක තමයි යහපත, මේක තමයි අයහපත, මේක තමයි පින, මේක තමයි පව. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා නිරේ වැටුනොත් ඒ කිනාට විඳින්න වෙන දුක්, ඒ වගේම තිරිසන් ලෝකවල වැටිලා මේ සත්තු විඳින දුක, ඒ වගේම പ്രേත ලෝකවල වැටිලා විඳින දුක තථාගතයන් වහන්සේ නමක් තමයි අපට පෙන්වලා දෙන්නේ. ඒ වගේම මේ දීර්ඝ සසර ගමන පිළිබඳව අපට පෙන්වලා දෙන්නේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔබටත් මටත් අද අහන්න ලැබෙන්නේ මේ උතුම් පොහොය වැදගත් වන දවස වන ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීම නිසායි. මිහිඳු මහරහතන් වහන්සේ ලංකා දීපයට වැඩම කරලා අපට ඒ උතුම් ධර්මයේ දේශනා කරපු නිසායි. අපගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ වුණ නිසායි. ඒ නිසා පින්වත් දරුවනි, මේ පොය අපට හරීම වැදගත්. මොකද අපිට තථාගතයන් වහන්සේගේ ධර්මය ලැබුණ නිසා. ඔබ අද මේ ධර්මයේ ශ්‍රවණය කරන්නෙත් මේ මිහිඳු මහරහතන් වහන්සේ අපට ධර්මයේ දේශනා කරපු නිසා. පින්වත් දරුවනි, ඒ කාලේ යහපත් පාලකයෙක් අපේ රටේ හිටියා, රජ කෙනෙක්. ඒ තමයි දේවානම්පියතිස්ස රජතුමා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා දේවානම්පියතිස්ස රජතුමාට පළමුවෙන්ම දේශනා කළා චූලහත්ති පදෝපම කියන සූත්‍ර දේශනාව. ඒ වගේම රජතුමා ඇතුළු ඒ මහජනතාව, ඒ කාලේ හිටිය ජනතාව සියලුම දෙනා තථාගතයන් වහන්සේත් ධර්මයත් ශ්‍රාවක සංඝරත්නයත් එදා සරණ ගියා. තමන්ගේ ජීවිතේ සිල්වන්ත කරගත්තා. තවත් සමහර පිරිස් මේ ධර්මයේ තේරුම් අරගෙන සසර දුකින් නිදහස් වුණා. එතකොට පින්වත්නි, පින්වත් දරුවනි, අපේ ජීවිතේට යහපත ඇති කර ගන්නවා නම් යම් කෙනෙක්, ඒ කෙනා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ තථාගතයන් වහන්සේගේ ධර්මය පුරුදු කරගත් නොනේ. තථාගතයන් වහන්සේගේ ධර්මය යම් කෙනෙක් පුරුදු කරනවද, ඒ කෙනාගේ මරණින් මත්තේ ජීවිතේ සැපවන්ත වෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ
අපට දේශනා කළා අපේ ජීවිතේ කුසල් දහම් කරන්න අයහපත් දේ අතහරින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ජීවිතය කියලා කියන්නේ ඊටාම වේගයෙන් ගෙවිලා යනවා. ඒ නිසා අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව තමන්ගේ ජීවිතේ යහපතේ හැසිරෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වත් දරුවනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කාලේ මිනිස්සෙගේ ආයුෂ උපරිම වුණොත් අවුරුදු 100ක් ජීවත් වෙයි. දැන් මේ පින්වත් දරුවෝ ගත්තොත් එහෙම මේ පින්වත් දරුවන්ගේ ජීවිතේ අවුරුදු කීපයක් දැන් මේ වෙනකොට ගෙවිලා ඉවරයි. ඒ වගේම මේ පින්වතුන්ගේ ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී ජීවිතේ සමහර අයගේ භාගයක්ම ඉවරයි. සමහර අයට 30ක්, සමහර අයට 40ක්, සමහර අයට 50ක් ජීවිතේ භාගයක්ම ඉවරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙක් ගැන තමයි මේ දේශනා කරන්නේ. අවුරුදු 100ක් පින්වත්නි ජීවත් වුණ කෙනෙක් වුණත් ඒ කෙනා සාමාන්‍යයෙන් අවුරුදු 60 70 පෙන්නට පස්සේ එයාට යහපත් විදිහට කටයුතු කරගන්න බෑ. තමන්ගේ කටයුත්තක්වත් කරගන්න අමාරුයි. අබල දුබලයි. එතකොට පින්වත් දරුවනි, අපේ ජීවිතේට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙකල මිනිසුන්ගේ ආයුෂ තියෙන්නේ උපරිම වුණොත් අවුරුදු 100යි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඍතු වශයෙන් ගත්තොත් එහෙම ඍතු 300යි තියෙන්නේ කියනවා. අවුරුදු 100ක් ජීවත් වෙච්ච කෙනාට. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් දවසට දෙවේලක් කෑවොත් එයාට කෑම ගන්න වෙන්නේ වේල් 72000යි කියනවා. වේල් 72000ක් තමයි එයාගේ ජීවිතේ කෑම ගන්න තියෙන්නේ කියනවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරලා කියනවා ඒකින් හැබැයි ඒ 72000නුත් මම අඩු කළේ නෑ කියනවා. මම අඩු කළේ නෑ කියනවා. සමහර වෙලාවට කෑම නොගන්නවා කියන අසනීප වුණාම ඒක අඩු කරන්නේ නැතුව කිව්වේ කියනවා. ඒ වගේම තරහෙන් ඉන්නකොට කෑම නොගන්නවා කියනවා. ඒකත් අඩු කරන්නේ නැතුවයි මේ ගාන කිව්වේ කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණොත් එයාට ජීවත් වෙන්න තියෙන්නේ උපරිම වුණොත් දවස් 36000යි කියනවා. දැන් මේ පින්වතුන් මේ පින්වත් දරුවෝ දවස් 36000 අපි නිකාම්ම ගෙවලා දැම්මොත් එහෙම අපි සතුටින් ගෙවලා දානවා කියලා අයහපතේම හැසිරුණොත් එහෙම දවස් 36000ම හිස් විදිහට ගෙවලා දැම්මොත් එහෙම අපි මරණින් මත්තේ අපි සුගතියේ යයි කියලා හිතුවට පින්වත් දරුවනි අපි සුගතියේ යන්නේ නැහැ. අපි සුගතියේ නොයන්නේ හේතුව තමයි අපි අපේ ජීවිතේ මනුස්ස ජීවිතයක් ලැබුණට අපි මනුස්ස ජීවිතේ යහපත කරගත්තේ නැති නිසා. මම ඔබට පොඩි කතාවක් කියන්නම්. ඒ කාලේ හිටියා එක්තරා සිටු දියණියක්. ඒ වගේම සිටුවරයෙකුත් හිටියා.
මේ සිටුවරයා බොහෝම කැමති දෙමාපියන්ට උපස්ථාන කරන්න. දෙමාපියන්ට උපස්ථාන කරන්න කැමති නිසා මේ සිටුවරයා විවාහ වුණේ නෑ. ඒ වගේම මේ සිටුවරයා බුදුරජාණන් වහන්සේ ධර්මය ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගියා. මේ කෙනා මරණාසන්න වුණා. මැරිලා ගිහිල්ලා ඉපදුනේ සුගතියේ. පින්වත්නි මේ සිටුවරයා මනුස්ස ලෝකේ ඉන්න කාලේ ඒ වගේම බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට ශාලාවක් කරලා පූජා කළා. පින්වත්නි මේ සිටුවරයා මනුස්ස ජීවිතේ ගෙවන කාලේ නොයෙක් පින්දහම් වැඩ කළා. ඒ වගේම නොයෙක් විදියට ස්වාමින් වහන්සේලාට දන් පැන් දුන්නා. දැන් මෙහෙම ඉන්නකොට මේ දෙමාපියන්ට හිතුණා අනේ මේ මගේ පුතා විවාහ කරලා දෙන්න ඕනේ කාට හරි. එක්තරා සිටු දියණියක් ඉන්නවා. හැබැයි මේ දියණියට මේ ළමයා කැමති නෑ. මේ දියණියට කතා කරලා කිව්වා මේ සිටුවරයා කැමති සංඝයාට උපස්ථාන කරනවට, දන් පැන් දෙනවට, අසරණ අයට පිහිට වෙනවට. ඔබට පුළුවන් නම් සිටුවරයාගේ හිත දිනා ගන්න ඔබ මේ සිටුවරයා ඉන්න තැන සංඝයාට හොඳට ගරු බුහුමන් දක්වන්න කිව්වා. දන් පැන් දෙන්න කිව්වා. කාලයක් මෙහිම යද්දී සිටුවරයාගේ හිත කැමති වුණා මේ සිටු කුමාරිකාවට. කැමති වුණාට පස්සේ දෙමාපියෝ විවාහ කරලා දුන්නා. විවාහ කරලා දුන්නට පස්සේ දැන් මේ සිටුවරයා ඉන්නකොට හොඳට සංඝයාට උපස්ථාන කරනවා. සිටුවරයා නැති වෙලාවට ඒ දේවල් ප්‍රතික්ෂේප කරනවා. අසරණ අයට ගරහනවා. මෙහෙම කර කර හිටියා. දවසක් අර මේ සිටුවරයා ශාලාවක් කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පූජා කළා. ඒ වෙනකොට මුගලන් මහරහතන් වහන්සේ හිටියේ පින්වත් දරුවනි දිව්‍ය ලෝක චාරිකාවේ වැඩම කරලා. දිව්‍ය ලෝක චාරිකාවේ වැඩම කරලා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ දැක්ක එක්තරා විමානයක් තියෙනවා. අප්සරාවියෝ පිරීලා ඉන්න විමානයක් තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේ එතෙන්ට ගිහිල්ලා අහනවා මේක ඉන්න දේවේන්ද්‍රයකෝ. කිව්වා තාම මනුස්ස ලෝකෙ ඉන්නේ. මුගලන් මහරහතන් වහන්සේට පෙහෙලිකාවක් ඇති වුණා. මුගලන් මහරහතන් වහන්සේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ නන්දිය උපාසක තාම මනුස්ස ලෝකෙ ඉන්නේ. නමුත් ඔහුට විමානයක් පහළ වෙලා තියෙනවා දිව්‍ය ලෝකේ. මේක වෙන්න පුළුවන්ද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මොග්ගල්ලාණය ඔබ ඉතින් ඕක සියසින්ම දැක්කනේ. ඕක මගෙන් අහන්න ඕනේ. ඒ නන්දිය උපාසක මැරුණට පස්සේ ඒ දිව්‍ය විමානේ ප්‍රභාස්වර දෙවි කෙනෙක් වෙලා ඉපදුනා. එතකොට අර සිටු දියණිය නන්දිය උපාසක මරණයට පත් වුණාට පස්සේ සිටු තනතුර ලැබුණේ සිටු දියණි තනතුර ලැබුණේ ඇයට. ඇය මොකද කළේ? දන් දෙන එක නැවැත්තුවා. සිල් රකින්න එක නැවැත්තුවා.
ඒ වගේම අසරණ අයට දෙන එක නැවැත්තුවා. දන්සැල් කරපු ඒවා සියල්ලම නැවැත්තුවා. සිල්වතුන් ගුණවතුන්ට ගරහන්න පටන් ගත්තා. පින්වත් දරුවනි, මරණාසන්න වුණා. මරණාසන්න වෙනකොට එක්තරා යක්ෂයෝ දෙන්නෙක් මේ දියණියගේ මේ සිටුවරියගේ සිටු දියණියගේ අත් දෙකින් අල්ලගත්තා. අත් දෙකින් අල්ලගෙන එක්කගෙන ගියේ කොහෙටද? දිව්‍ය ලෝකෙට තමයි එක්කගෙන ගියේ. දිව්‍ය ලෝකෙට එක්කගෙන යන ගමන් දැන් නන්දියගේ විමානයේ පෙන්නගෙන එක්කගෙන යනවා. ඊට පස්සේ අහනවා මේ දියණිය සිටු කුමාරිකාව අහනවා දැන් මේ විමානේ කාගේද? එතකොට කියනවා මේ විමානේ නන්දිය උපාසකගේ. ඒ මගේ ස්වාමියානේ, එහෙනම් මමත් මෙහෙන ඉන්න ඕනේ. එතකොට කියනවා නෑ, තිට මෙතන අයිති නෑ. ඔබ ඉන්නකම් කලේ මේ සිල්වතුන් ගුණවතුන්ට ගරහපු එක. ඒ වගේම ශ්‍රමණ බ්‍රාහ්මණරුන්ට දන් දෙන එක නවත්තපු එක. ඒ වගේම අසරණ අයට බැනලා ඉලව ගත්ත එක. ඒ වගේම ඔබ ඉන්නකම් දෙමාපියන්ට සැලකුවේ නැහැ. පින්දහම් කළේ නැහැ. ඒ නිසා ඔබට මේ විමාන අයිති නැහැ. ඔබට පේනවද කියලා ඇහුවා. අර නිරයක් තියෙනවා පේනවද කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා ඔව් පේනවා කිව්වා. ආන්නේ නිරේ තමයි ඔබට අයිති කිව්වා. මේ කාන්තාව අර යමපල්ලු දෙන්නා කකුල් දෙකින් අල්ලලා පහලට හෙළුවා කියනවා නිරේට ඇදගෙන වැටෙන්න. කෑ ගහගෙන වැටෙනවා කියනවා අනේ මම මනුස්ස ලෝකෙට යවන්න. මම ආයේ පින් කරන්නම්. සත්තු මැරීමෙන් වළකින්නම්. සොරකමින් වළකින්නම්. වැරදි කාමසේවනයෙන් වළකින්නම්. මං අම්මට තාත්තට උපස්ථාන කරන්නම්. ඒ වගේම සිල්වන්ත ජීවිතේ පුරුදු කරන්නම්. ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට දන් දෙන්නම්. මාව එකපාරක් මනුස්ස ලෝකෙට යවන්න කියනවා. කැමති වෙන්නේ නැහැ. එතකොට පින්වත්නි, අපේ මනුස්ස ජීවිතේ ගෙවුනට පස්සේ අපි නරක තැනක ඉපදුනොත් එහෙම අපිට එතන බොහෝ දුක් පීඩා විඳින්න වෙනවා. එතනදී අපි අඬලා දොඬලා වැඩක් නැහැ. අපේ ජීවිතේ දවසින් දවස ගෙවෙනකොට අපි කරන්න ඕනි අපේ ජීවිතේ දවසින් දවස සිල්වන්ත කරන එක, ගුණවන්ත කරන එක, ඒ වගේම යහපතේ හැසිරෙන එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත්නි, මේ ලෝකයේ සමාදන් වීම 4ක් තියෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ සමාදන් වීම 4න් එක සමාදන් වීමක් කියනවා මේක. යම් කිසි පුජ්‍යලයක් ඉන්නවා කියනවා ඒ කෙනා මෙලොව ජීවිතේ ගත කරන්නේ දුකසේ කියනවා. ඒ වගේම කියනවා පරලොව ජීවිතේ ගත කරන්නේ එයාගේ දුකසේ කියනවා. එහෙම සමාදන් වීමක් තියෙනවා කියනවා. දැන් මේ පින්වතුන් කල්පනා කරලා බලන්න තමන් ආයිති වෙන්නේ කොයි කොටසටද? දැන් මේ පින්වත් දරුවන්ටත් හිතන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළේ කෝකද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි පුජ්‍යලයක් මේ ලෝකේ ඉන්නවා කියනවා. ඒ කෙනා දුකසේ කාලය ගෙවන්නේ කියනවා. හැබැයි මරණින් මත්තේ දුකමයි උරුම කියනවා. පරලෝක ජීවිතේ දුකයි කියනවා.
කෙනෙක් ඉන්නවා කියනවා එයා ප්‍රාණඝාතය කරනවා කියනවා. හැබැයි එයා සතුටින් නෙමෙයි කරන්නේ. කැමැත්තෙන් නෙවෙයි කරන්නේ. එයාට ප්‍රාණඝාතය වෙන කරන්න දෙයක් නැති නිසා සමහර විට කරනවා වෙන්න පුළුවන්. සොරකම් කරනවා වෙන්න පුළුවන්. වැරදි කාම සේවනයේ කරනවා වෙන්න පුළුවන්. ඒ වගේම බොරු කියනවා වෙන්න පුළුවන්. ඔය දැන් සමහර අය ඉන්නවා බොරු කියලා මුදල් උපයනවා. ඒක තමයි එයාලගේ ජීවිතේ. සත්තු මරලා මුදල් උපයනවා. ඒක තමයි එයාලගේ ජීවිතේ. ඒ වගේම සොරකම් කරලා ඒකෙන් තමයි තමන්ගේ පෞල් ජීවිත නඩත්තු කරන්නේ. එතකොට මෙලව දුකසේ ගත කරනවා. සත්තු මරාගෙන, සොරකම් කරගෙන, වැරදි කාම සේවනය කරගෙන, බොරු කියාගෙන, ඒ වගේම තමයි පින්වත් දරුවනි මත්පැන් මත්ද්‍රව්‍යත් සමහර අය මත්පැන් බීගෙන ගත කරනවා. ඒ දේ අතහරින්නේ නෑ මේ කෙනා. අතහරින්නේ නැතුව පුරුදු කරද්දී ඒ කෙනාට මරණින් මත්තේ තුරුම වෙන්නේ දුකම තමයි. මරණින් මත්තේ ඒ කෙනාගේ ජීවිතේ නිරේ ගිහින් උපදින්න ඒක හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒක හරියට මෙන්න මේ වගේ කියනවා. මෙලවත් දුකසේ ගත කරන පරලවත් දුකසේ ගත කරන එකට බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළා. ඒ තමයි පිපාසෙන් එන මිනිස්සෙක් ඉන්නවා කියනවා. මේ මිනිසයා පිපාසෙන් එද්දී තිත්ත ලැබුයුෂ පානයක් සකස් කරලා තියනවා කියනවා. තිත්ත ලැබුයුෂ පානයක් සකස් කරලා තියෙනවා. හැබැයි මේක කිසිම මිහිරි රසයක් නැහැ කියනවා. සුවඳකුත් නැහැ කියනවා. ලස්සන බහකුත් නැහැ කියනවා. හැබැයි මේ කෙනාට මෙතන ඉන්න මිනිස්සෙක් කියනවා ඔය ලැබුයුෂ පානයට හලාහල විස කලවම් කරලා තියෙන්නේ. හලාහල විස කලවම් කරලා තියෙන්නේ කියලා කියනකොට අර මිනිස්සයා ඒක අහන්නේ නැතුව බීගෙන යනවා කියනවා. අර මිනිස්සයාට මොකද වෙන්නේ කියලා අහනවා. එක්ක මරණාන්තික දුකටපත් වෙනවා කියනවා. එහෙම නැත්තම් මරණයට හෝපත් වෙනවා කියනවා. ඔන්න ඕකයි වෙන්නේ කියනවා. යම් කෙනෙක් මෙලව දුකසේ වුණත් ඒ කෙනා කරන්නේ අයහපත නම් ඒ කෙනාගේ මරණින් මත්තේ ජීවිතේ දුක් සහිතයි. එතකොට පින්වත් දරුවනි අපි යම් කෙනෙක් කිව්වට එහෙනම් සත්තු මරන්න හොඳ නැහැ. යම් කෙනෙක් කිව්වට සොරකම් කරන්න හොඳ නැහැ. ඒ වගේම Tamanට මුදල් උපයන අදහසින් අයහපතේ හැසිරෙන්න හොඳ නැහැ. සමහර අය ඉන්නවා පොඩි අස්සනක් දාපු ගමන් විශාල මුදලක් ලැබෙනවා. හැබැයි ඒක එයාට ලැබෙන්නේ මේ සාධාරණ විදිහට නෙමෙයි. ඒකෙන් බොහෝ පිරිසකට සමහර විට අයහපත වෙනවා. එතකොට කෙනෙක් ඉන්නවා බොරුවෙන් හම්බ කරනවා. ඒක ඒ කෙනාට අස්සන දැම්මොත් ඒ කෙනාට අස්සන නොදා බැරි වෙන තත්ත්වයට සමහර විටපත් වෙනවා. හැබැයි ඒත් කළොත් එහෙම ඒ කෙනා යන්නේ දුගතියේ. ඒ නිසා දුගතියේ යන දේවල් අපි කළොත් අපේ ජීවිතේට බොහෝ දුක් පීඩා විඳින්න වෙනවා. ඒ කෙනා එතෙන්ට ගියාට පස්සේ කොච්චර කිව්වත් හරියන්නේ අනේ මාව අතහරින්න මං ආපහු පින් කරන්නම්. ආපහු යහපතේ හැසිරෙන්නම්. ධර්මයේ පුරුදු කරගන්නම්. කොච්චර කිව්වත් බෑ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සත්වයාගේ මහගෙදර වෙලා තියෙන්නේ මේ නිරයයි. දැන් අපි සෑම විටම සෑම කටයුත්තක් කරලා ඉවර වෙලා අපි
හවසට ගෙදර යනවා. ආන් ඒ වගේ කියනවා මේ සත්වයාගේ මහ ගෙදරත්. සසරේ යන සත්වයාගේ මහ ගෙදර නිරය කියනවා. අපි නිරන්තරයෙන්ම යන තැන තමයි මේ නිරය. බුදුරජාණන් වහන්සේ උපමාවකින් විතරයි පෙන්වන්නේ මේ නිරයේ තියෙන දුක. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ නිරයේ තියෙන දුක හරියට මෙන්න මේ වගේ කියනවා. වරදකාරයෙක් ගෙන්නලා උදේට උල්පහරවල් 100ක් යන්නොත් ඒ වගේම දවල්ට උල්පහරවල් 100ක් යන්නොත් රාත්‍රියටත් ඉන්නවද කියලා අහලා උල්පහරවල් 100ක් යන්නොත් ඒකෙන් එන වේදනාව කොහොමද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ පොඩි ගල් කැටයක් අරගෙන කියනවා මේකද විශාල අර පේන කන්දද විශාල කියලා අහනවා. එතකොට කියනවා මේ ගල කීයෙන් පංගුවක්ද කියලා කියාගන්න බෑ කියනවා. ඒ තරමට කුඩයි කියනවා. පින්වත් මහණෙනි යම් කෙනෙක් නිරේ වැටුනොත් එහෙම විඳින්න තියෙන දුක අර මහා කන්දකට වැඩිය විශාලයි කියනවා. ඉතින් ඒ නිසා පින්වත් දරුවනි අපිට ඥාති හිතවත්තු කිව්වට ඒ වගේම යහළු මිත්‍රාදීන් කිව්වට Tamanට මෙච්චර මුදලක් දෙන්නම් කිව්වට මේ අයහපත් දේ තමන්ගේ ජීවිතේ කරන්න පුරුදු කරගන්න හොඳ නැහැ. ඒක තමන්ටමයි දුක පිනිස පවතින්නේ. පින්වත් දරුවනි බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට දුර්ලභයි. දුර්ලභ වූ බුදුරජාණන් වහන්සේලා තමයි අපට මේ කාරණේ දේශනා කරන්නේ. නිරේ තියෙන භයානකකම ඒ වගේම പ്രേත ලෝකයේ තියෙන භයානකකම දේශනා කරන්නේ මේ බුදුරජාණන් වහන්සේලායි. බුදුරජාණන් වහන්සේලා කෙරෙහි යම් කෙනෙක් හිත පහදව ගත්තොත් ඒ කෙනාගේ මරණින් මත්තේ ජීවිතේ සැපවන්ත කරගන්න පුළුවන්. ඒ කෙනාගේ ජීවිතේ සසර දුකින් නිදහස් වෙන්නත් ඒක හේතු වෙනවා. පින්වත් දරුවනි යම් කිසි කෙනෙක් මේ මෙලව ජීවිතේ දුකසේ යම් දේවල් කරනවද ඒ දේවල් අපි අතහරින්න ඕනේ. දුකසේ කරන අයහපත් දේවල් අපි අතහරින්න ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ තවත් සමහර අය ඉන්නවා කියනවා. ඒ අය පුරුදු කරන්නේ මෙන්න මේ වගේ දේවල් කියනවා. ඒ අය පුරුදු කරනවා කියනවා මෙලව ජීවිතේ සැපසේ ගත කරනවා. හැබැයි මරණින් මත්තේ දුක තමයි එයාට උරුම කියනවා. සමහර අය ඉන්නවා කියනවා මේ ලෝකේ ඒ අය සතුටින් සත්තු මරනවා කියනවා. සොරකම් කරනවා කියනවා. වැරදි කාම සේවනය කරනවා කියනවා. බොරු කියනවා කියනවා. මත්පැන් මත්ද්‍රව්‍ය ගන්නවා කියනවා. ඒ වගේම මරුණට පස්සේ හැබැයි එයාට උරුම දුගති ලෝකයේ කියනවා. බොහෝ පිරිස් ඉන්නවා අද සතුටින් සත්තු මරණ අය. සමහර අය ඉන්නවා පින්වත් දරුවනි විනෝදයට දඩයම් කරන අය ඉන්නවා. දැන් ඒ කාලේ රජවරුත් හිටියා විනෝදයට දඩයම් කළා. ඒ කාලේ වගේම අද කාලෙත් ඉන්නවා සත්තු මරනවා විනෝදයට. ඒ වගේම සොරකම් කරනවා විනෝදයට. ඒ වගේම වැරදි කාම සේවනය කරනවා සල්ලාල ජීවිතේ පුරුදු කරනවා විනෝදයට. ඒ වගේම මත්පැන් මත්ද්‍රව්‍ය ගන්නවා විනෝදයක් වශයෙන්. අනුන්ට ඉරිසියා කර ජීවත් වෙනවා. ඒක තමයි එයාගේ ස්වභාවය. යම් කෙනෙක් රැකියාවක් කරනවද ඒතනින් පහලට ඇදලා දාන්න බොහෝ අය කටයුතු කරනවා. ළමයෙක් ඉගෙන ගන්නවද එතනින් පහලට ඇදලා දාන්න බොහෝ අය කටයුතු කරනවා. ඒක සතුටින් කරන්නේ. හැබැයි පින්වත් දරුවනි ඒ කෙනාට මරණින් මත්තේ ජීවිතේ සැපවන්ත වෙන්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙලව සැපසේ ගත කරනවා පරලොව ජීවිතේ දුක් සහිතයි. වර්තමානයේ බොහෝ සමාජයේ පිරිස් මේ ගොඩට අයිති වෙනවා. ඒ වගේම පළවෙනි කියපු ගොඩට අයිති වෙනවා. එතකොට මේ පින්වත් දරුවෝ මේ පින්වතුන් මේ ගොඩවල් දෙකටම අයිති නොවන පිරිසකුයි වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙලව සැපසේ ගත කරන නමුදු එයාගේ පරලොව ජීවිතේ දුක්ඛිත වෙන පරලොව ජීවිතේ දුක ලබා දෙන දේ මේක හරියට මේ වගේ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා උපමාවක්. ඒ තමයි කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්කිසි පුජ්‍යලයක් මොකද කරන්නේ හොඳට රසවත් පැණිබීම වීදුරුවක් හදලා තියෙනවා කියනවා. ඒ වගේ මේක හොඳ පාටකින් සකස් කරලා තියෙනවා කියනවා. රසවත් කියනවා. සුවඳ හමනවා කියනවා. හැබැයි මේකට හලාහල විස කලවම් කරලා තියෙන කියනවා. මිනිස්සෙක් එනවා කියනවා මේක බොන්න කැමති මිනිස්සෙක් එනවා කියනවා. ඇවිල්ලා එනකොට අර මිනිස්සයා ඉඳලා කියනවා ඕක සුවඳත් හමනවා. ඒ වගේම රසවත්. ඒ වගේම මේ ලස්සන වර්ණයකිනුත් යුක්තයි. හැබැයි ඕකට විස කලවම් කරලා තියෙන්නේ. එහෙම කියද්දී අර මිනිස්සයා ඒක අහන්නේ නැතුව බීගෙන යනවා කියනවා. රස කර කර බොනවා කියනවා. බිව්වට පස්සේ මොකද වෙන්නේ කියලා අහනවා. බිව්වට පස්සේ එක්ක මාරාන්තික දුකටපත් වෙනවා. එහෙම නැත්තම් මේ මරණයට හරිපත් වෙන්න පුළුවන් කියනවා. ආන්න ඒ වගේ කියනවා කෙනෙක් සතුටින් සත්තු මරනවා, සොරකම් කරනවා, වැරදි කාම සේවනී කරනවා, බොරු කියනවා. ඒක අත් නොහැරම ඉන්නකොට එයා මරණින් මත්තේ ගිහින් උපදින්නේ දුගති ලෝකේ. ඒ නිසා පින්වත් දරුවනි අපේ ජීවිතේට වැදගත් වෙන්නේ දුකසේ හෝ සතුටින් හෝ ප්‍රාණඝාතය කිරීම නෙවෙයි. සොරකම් කිරීම නෙවෙයි. වැරදි කාම සේවනයේ කිරීම නෙවෙයි. බොරු කීම නෙවෙයි. මත්පැන් මත්ද්‍රව්‍ය ගැනීම නෙවෙයි. ඒ වගේම සමහර ළමයි ඉන්නවා සතුටින් යාළුවොත් එක්ක එකතු වෙලා මත්පැන් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙනවා. එහෙම වුණාට පස්සේ මේ සතුටින් කරනවා. ඊට පස්සේ මරණින් මත්තේ යාගේ ජීවිතේ දුක් සහිතයි. සමහර වෙලාවට මේ ජීවිතේ මෙයා නොයෙක් රෝග පීඩා වලින් දුක් විඳිනවා. තමන්ගේ අධ්‍යාපනයේ කඩාකප්පල් කරගන්නවා. ඒ වගේම තමන්ගේ පෞල් ජීවිත විනාශ කරගන්නවා. රැකී ආරක්ෂා නැති කරගන්නවා. පින්වත් දරුවනි, පින්වත්නි, ඒක අපේ ජීවිතේට යහපත් දෙයක් නෙවෙයි. ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දෙකම මම අනුමත කරන්නේ නැහැ කියනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ තවත් සමාදන් වීමක් තියෙනවා කිව්වා. ඒ තමයි මේ ලෝකයේ තියෙනවා කිව්වා තවත් සමාදන් වීමක්. ඒ තමයි කියනවා මෙලව දුකසේ ගත කරනවා. හැබැයි පරලොව ජීවිතය සැපවන්තයි කියනවා. මෙලව ජීවිතේ දුකසේ ගත කරන පරලොව ජීවිතේ සැපවන්ත වන දේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කෙනෙකුට සත්තු මැරීමෙන් වළකින එක අමාරුවෙන් කරන්න වෙන්නේ. දැන් සමහර අයට ඉන්නවා, සමහර පොඩි දරුවෝ ඉන්නවා, සමහර විට සත්තු මරන්න එපා කිව්වහම මේ සමහර වෙලාවට ඒක කරගන්න අමාරුයි.
සමහරට තමන්ගේ ඇඟේ මදුරුවෙක් වුණත් වහපු ගමන් තමන් නොදැනීම සමහර ලාවට තමන් ඒ මදුරුව මරලා ඉවරයි. එතකොට සිල්වන්ත ජීවිතේ පුරුදු කරගන්න අමාරුයි. හැබැයි තව සමහරෙක් ඉන්නවා ඒ තමන්ගේ ඇඟේ මදුරුවෙක් වැහුවත් ඒ මදුරුව කෙරෙහි කරුණාවෙන් හිමීට අයින් කරගන්නවා. එතකොට අමාරුවෙන් නමුදු ඒ දේ පුරුදු කළාට පස්සේ කාලයක් යනකොට එයාගේ ජීවිතය සිල්වන්ත වෙනවා. සිල්වන්ත වුණාට පස්සේ අමාරුවෙන් ඒ කරන දේ මරණින් මත්තේ ඒ කෙනාගේ ජීවිතේ සැපවන්තයි. දැන් ඒ කාලේ හිටියා එක බමුණු ගම්මානික එක දියණියක්. මේ බමුණු ගම්මානයේ හිටපු සියලුම දෙනා බමුණවරු මොකද කතා වුණේ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා මේ ගමට වැඩම කරනවා. ඒ නිසා ශ්‍රමණවරු වැඩම කරනවා. ඊට කලින් මේ ගමේ මිනිස්සුන්ට කියන්න ඕනේ මේ ශ්‍රමණයන් වහන්සේලාට පැන් පොදක්වත් දෙන්න එපා කියලා කියන්න ඕනේ. කතා වුණා. දැන් මේ බමුණු ගම්මානේ සියලුම දෙනා කතා වෙලා මොකද කළේ ලිං තියෙන සියලුම ලිං වලට මේ නොයෙක් පිදුරු ආදිය දාලා වහලා දැම්මා. දැන් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වඩිනවා. දැන් පිණ්ඩපාතේ ලැබෙන්නෙත් නැහැ. පැන් පොදක්වත් ලැබෙන්නේ නැහැ. මේ සිටුගමේ හිටියා එක්තරා දියණියක් දුවක් හිටියා. මේ දුව කල්පනා කළා අනේ මේ ශ්‍රමණයන් වහන්සේලා බොහෝම සංවරයි. හිත පැහැදුනා. මේ ශ්‍රමණයන් වහන්සේලාට මම පැන් ටිකක්වත් පූජා කරගන්න ඕනි. සිතවිල්ලක් ආවා. මොකද කළේ තමන්ගේ පැන් කලේ අරගෙන බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පැන් පූජා කළා. බමුණු ගම්මානේ හිටපු බමුණු පිරිස මේක දැනගත්තා. දැනගත්තට පස්සේ මේ ගමේ හිටපු මේ දුවව නොයෙක් වදහිංසා දීලා මරණයටපත් වුණා. පත් කළා. මරණයට පත් කළාට පස්සේ හැබැයි මේ දුවගේ හිතේ තරහසිතක් ඉපදුන්නේ. ඒ වගේම තමන් කරපු දේ ගැන හිතේ සතුටක් තිබුණේ. මේ කෙනා ගිහිල්ලා කෙලීම ඉපදුනේ දෙවියන් අතර. දිව්‍ය ලෝකෙ ගිහින් ඉපදුනා. පස්සේ කාලේ මොගලන් මහරහතන් වහන්සේ යනකොට ලස්සන විමානයක් තියෙනවා. කියනවා මං කරගත්ත පින බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මේ පැන් පූජා කරගත් එක කියනවා. එතකොට පින්වත් දරුවනි මේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා මේ ලෝකයේ අග්‍ර වෙන්න ශ්‍රේෂ්ඨ වෙන්න කාරණාවක් තියෙනවා. ඒ තමයි බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා කියලා කියන්නේ ඒ ශ්‍රාවක සංඝයා සිල්වන්ත පිරිසක්. ඒ වගේම රාග දේශ මෝහ ප්‍රහාණය කරන ප්‍රතිපදාවේ ගමන් කරන පිරිසක්. ඒ නිසා පින්වත් දරුවනි යම් කෙනෙක් දුකසේ නමුදු තමන්ගේ ජීවිතේට යහපත් දේ රැස් කරනවද ඒ කෙනාට හේවණැල්ල වගේ පස්සෙන් ඇවිල්ලා විපාක දෙනවා ඒ පින මරණින් මත්තේ. දැන් මේ පින්වත් දුව දිව්‍ය ලෝකෙ ගිහින් සැප විඳි. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ විතරක් නෙවෙයි කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකේ තව සමාදන් වීමක් තියෙනවා. සමහරු ඉන්නවා කියනවා මේ ලෝකේ එයාගේ ස්වභාවය තමයි කියනවා ඒ කෙනා මනුස්ස ලෝකයේ ඉද්දී ඒ කෙනා සතුටින් පින් දහම් කරනවා කියනවා.
සත්තු මෙරීමෙන් වැළකීලා ඉන්නවා. සොරකෙමින් වැළකීලා ඉන්නවා. වැරදි කාම සේවනයෙන් වැළකීලා ඉන්නවා. බොරුවෙන් වැළකීලා ඉන්නවා. ඒ වගේම නිന്ദා අපහාස කරන එකෙන් වැළකීලා ඉන්නවා. හැබැයි මේ කෙනා ගේ මරණින් මත්තේ ජීවිතෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා සැපවන්තයි කියනවා මරණින් මත්තේ ජීවිතේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙලව සැප තියෙන පරලොවත් සැප තියෙන ජීවිතේ තමයි කියනවා කෙනෙක්ගේ ජීවිතේ තියෙන වටිනාම දේ කියනවා. මම ඔබට කිව්වා යම් කෙනෙක් මෙලව දුකසී ගත කරලා පරලොව සැපවන්ත වෙන ජීවිතයක් ගැන අමාරුවෙන් දුකසේ සත්තු මැරීමෙන් වැළකීලා සොරකමින් වැළකීලා වැරදි කාම සේවනයෙන් වැළකීලා බොරුවෙන් වැළකීලා අමාරුවෙන් මත්පැන් මත්ද්‍රව්‍යයෙන් වැළකීලා ඉන්නකොට ඒ කෙනාගේ ජීවිතය මරණින් මත්තේ සැපවන්තයි. ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කළා. අමාරුවෙන් යම් කෙනෙක් පින්දහම් කරන එක ඒක හරියට මේ වගේ කියනවා. පාණ්ඩු රෝගයේ හැදිච්ච මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිසයාට ගව මුත්‍ර ආදී දෙයින් අරලු ආදීන් කරපු ඖෂධයක් හදලා දෙනවා. හැබැයි මේ ඖෂධය ගත්තොත් පාණ්ඩු රෝගය හොඳ වෙනවා කියලා කියනවා. එතකොට මේ අසනීපේ තියෙන රෝගියා මොකද කරන්නේ? අමාරුවෙන් අරලු බුළු ආදියෙන් සකස් කරන ඒ ගව මුත්‍ර ආදියෙන් සකස් කරන ඒ ඖෂධය ගන්නවා කියනවා. ගත්තට පස්සේ අමාරුවෙන් ගත්තට පස්සේ කාලෙක මේ රෝගේ සුව වෙලා සුව පහසුවෙන් කාලය ගත කරනවා දකින්න ලැබෙනවා කියන. ආන්න ඒ වගේ කියනවා මෙලව ජීවිතයේ දුකසේ නමුදු අමාරුවෙන් නමුදු යම් කෙනෙක් සීලය පුරුදු කරනවා නම් ත්‍යාග සම්පත්තිය පුරුදු කරනවා නම් ආන්න ඒක ඒ කෙනාගේ මරණින් මත්තේ ජීවිතේ සැපවන්ත කරන්න හේතු වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙලව සැප පරලොව සැප මෙලව සැප පරලොව සැප තියෙන ජීවිතේ හරියට මෙන්න මේ වගේ කියනවා. ඒකටත් උදාහරණ කතාවක් කියනවා. මෙලව සැප පරලොව සැප තියෙන ජීවිතේ හරියට මෙන්න මේ වගේ කියනවා. ලේ අතිසාරයේ හැදිච්ච රෝගියෙක් ඉන්නවා කියනවා. ලේ අතිසාරයේ හැදිච්ච රෝගියාට දෙනවා කියනවා නොයේ කිරි මීපැණි ගිතෙල් ආදියෙන් සකස් කරන ලද ඖෂධයක් දෙනවා කියනවා. නොයේ කිරි ගිතෙල් මීපැණි ආදියෙන් සකස් කරන ලද මේ ඖෂධේ බොහෝම රසවන්තයි ප්‍රණීතයි කියනවා. හැබැයි අර ලේ අතිසාරයේ හැදිච්ච රෝගියාට කියනවා මේක ඔබ කෑවොත් ඔබගේ ලෙඩේ සම්පූර්ණයෙන්ම සුව වෙලා යනවා. ඉතින් අර රෝගියා මොකද කරන්නේ? අරක සතුටින් ඒ බෙහෙත ගන්නවා කියනවා. හැබැයි මරණින් මත්තේ ජීවිතේ සැපවන්තයි වගේ කියනවා. හරියට මේ ලේ අතිසාර රෝගියා අර ගත්ත ඖෂධය නිසා පස්සේ කාලෙක ඒ ලෙඩින් සුව වෙලා ඉන්නව දකින්න ලැබෙනවා කියනවා. එතකොට පින්වත්නි අපේ ජීවිතේට වැදගත් වෙන්නේ එහෙනම් මොකද්ද? දුකසේ හෝ තමන්ගේ ජීවිතේ සිල්වන්ත කරගන්න එක. කෙනෙකුගේ ජීවිතේ සතුටින් හරි තමන්ගේ ජීවිතේ සීලය ආරක්ෂා කරගන්න එක. ඒ වගේම ධර්මයේ පුරුදු කරන එක. ඒ වගේම ත්‍යාග සම්පත්තිය දියුණු කරන එක. ඒක තමයි වැදගත් වෙන්නේ. ඒක නිසා පින්වත් දරුවනි මේ උතුම් පුන් පොහෝ දවසේ අපේ ජීවිතේට ගොඩාක් වැදගත් වෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට ලැබිච්ච කී වටිනාකම වන්නේ අපේ ජීවිතේ යහපතට සකස් කර ගැනීමයි. යම් කෙනෙක් අයහපතේ යෙදිලා ඉන්නවා නම් ඒ අයහපතින් අත්මිදව ගන්න එකයි වැදගත් වෙන්නේ. එහෙම නැතුව අපේ ජීවිතේ නිකන් නිස්කාරණේ මේ හිස් විදිහට ගත කරලා දැම්මොත් එහෙම
අපේ දවස් 36000 ගෙවිලම යයි. දැන් ඔබට ගත්තොත් එහෙම ඔබේ ජීවිතේ සමහර විට මම ඇහුවොත් එහෙම ඔබෙන් සීල් සමාදන් වෙලා හිටපු දවස් කීයක් තියෙනවද? සමහරෙක්ට කියා ගන්න බැරි වෙයි. මම ඇහුවොත් එහෙම ඔබ ජීවිතේ දන් දීපු වාර කීයක් තියෙනවද? තව සමහරෙක්ට බොහෝ වෙන්න පුළුවන්. සමහරෙක්ට කියා ගන්න බැරි වෙයි. ඒ වගේම තමන්ගේ ජීවිතේ සොරකම් කිරීමෙන් වැළකීලා මේ පංචශීලයේ රැකගෙන කොච්චර කාලයක් හිටියද? සමහර විට සමහර කෙනෙක්ට ජීවිතේ බොහෝ දවස් තියෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට නැති වෙන්න පුළුවන්. එහෙනම් පින්වත් දරුවනි, පින්වත්නි, අපි මේ මොහොතේ කල්පනා කරන්න ඕනේ අපේ ජීවිතේ දුකට වට ගන්නවද? එහෙම නැත්නම් මරණින් මත්තේ ජීවිතේ සැපවන්ත කරගන්නවද කියන එක තමන්ම තීරණය කරගන්න ඕනි. මොකද තමන්ගේ ජීවිතේ මේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ බොහෝම වටිනා එකක්. අපිට නිරේ වැටුනොත්, තිරිසන් ලෝකෙ වැටුනොත්, പ്രേත ලෝකෙ වැටුනොත් අපිට මනුස්ස ජීවිතය ලබන එක ඉතාමත් අමාරුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ කෙනෙක්ට මේ ෂණ සම්පත්තිය ලැබෙන්නේ බොහොම කලාතුරකින් කියනවා. ඒ තමයි තථාගතයන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙලා ධර්මයේ දේශනා කරන්න පුළුවන්. තථාගතයන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙලා ධර්මයේ දේශනා කරනකොට ඒ පුජ්‍යලයා සමහර විට නිරේ ඉන්න පුළුවන්. තිරිසන් ලෝකෙ ඉන්න පුළුවන්. പ്രേත ලෝකෙ ඉන්න පුළුවන්. ඒ වගේම මේ සතර අපායේ ඉපදිලා ඉන්න පුළුවන්. එයාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ කියනවා. එයාට මේ මොහොත අහිමි වෙලා යනවා කියනවා. ඒ වගේම කියන බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී යම් කිසි කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කරන්න බැරි පලාතක ඉපදිලා හිටියොත් එයාටත් ඒ අවස්ථාව අහිමි වෙනවා. සමහර විට මනුස්ස ජීවිතේ ලැබුණට සමහර වෙලාවට ඒ කෙනා මන්ද බුද්ධික කෙනෙක් වුණොත් එයාටත් ඒ අවස්ථාව අහිමි වෙනවා. එතකොට පින්වත් දරුවනි, මේ පින්වත් දරුවන්ටත් මේ පින්වතුන්ටත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහෙන කාලික ඇහෙන මොහොතක උපදින්න ලැබීම ඊටමත් වාසනාවන්තයි. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතේ ඒ ධර්මයේ පුරුදු කරගත්තොත් එහෙම ඒ මනුස්ස ජීවිතේ ඊටත් වැඩිය වාසනාවන්ත එකක් වෙනවා. ඒ නිසා පින්වත් දරුවනි, අපි කල්පනා කරන්න ඕනේ මේ උතුම් පොහොය දවසේ අපේ ජීවිතේ අයහපත් දේවල් අපේ ජීවිත වලින් ඈත් කරගෙන යහපත් ගුණධර්ම අපේ ජීවිතේ පුරුදු කරගන්න අදහසක් ඇති කරගන්න ඕනේ. යම් කෙනෙක්ට ගුණධර්ම තියෙන ගුණධර්ම වැඩි දියුණු කරගන්න කල්පනා කරන්න ඕනේ. ඒ වගේම අර්ථවත් විදිහට ජීවිතය ගෙවලා අවසන් කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ කෙනාට මරණාසන්න මොහොතේ බය තැති ගැනීම ඇති වෙන්නේ නැහැ කියනවා. සමහර අය ඉන්නවා බොහෝ ධනවත්තු සිටුවරු මහාචාර්යවරු මරණාසන්න වෙනකොට සිහිය විකල් වෙලා මරණයටපත් වෙන්නේ. ඇයි හේතුව? එයාගේ ජීවිතේ එයා යහපත් දේ පුරුදු කරගත්ත නැති නිසායි. ඒ නිසා මේ පින්වත් සියලු දෙනා කල්පනා කරන්න ඕනේ මොකද්ද? තමන්ගේ ජීවිතේට සිල්වන්ත ජීවිතේ පුරුදු කරගන්නත්, ඒ වගේම තමන්ගේ ජීවිතේ ශ්‍රද්ධාව, සීලය, ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා දහම් දැනුම, ඒ වගේම
ත්‍යාග සම්පත්තිය ඒ වගේම තමන්ගේ ජීවිතේ ප්‍රඥා සම්පත්තිය ඇති කරගන්න කියලා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන සීක බල ධර්මයන් අපේ ජීවිතේ දියුණු කරගත්තොත් එයාට මරණින් මත්තේ සැපවන්ත ජීවිතයක් ඒ කෙනාට ලබන්න පුළුවන්. ඒ නිසා මේ පින්වත් දරුවෝ සෑම දිනත් මේ සියලුම දිනත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් මේ දේශනා කරපු ධර්මයෙන් අපි අද දවසේ අදිෂ්ඨානයක් ඇති කරගන්න සීක බල ධර්මයන් දියුණු කරගෙන ගුණ ධර්මයන් දියුණු කරගෙන සිල්වන්ත ජීවිතයක් පුරුදු කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ පින්වත් සෑම දිනාට වාසනාව උදා විත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණමේ වශයෙන්ුත් යම් විදිහකින් පුණ්‍ය ධර්මියෝ රැස් කළාද සියලු පුණ්‍ය ධර්මියෝ අපි සියලු දෙවියන්ට අනුමෝදන් විත්වා. සතරවරන් දෙවිවරුන් ප්‍රදාන සියලු දෙවිවරුන්ට අනුමෝදන් විත්වා. දෙවියන්ගේ ධාර්මික රැකවරණේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් මේ පින්වතුන් වෙත සලසා දෙත්වා. දෙවියන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න වාසනාව උදා විත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන ලද සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. විශේෂයෙන්ම මේ පින්වත් සෑම දිනාට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණේ හොරයිසන් ජාත්‍යන්තර පාසලේ ඒ නිර්මාතෘ විධායක අධ්‍යක්ෂක උපුල් දරණගම මහතාට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනි අනන්ත ආශිර්වාදේ රැකවරණේ සැලසෙත්වා. උතුම් බුද්ධානුභවයෙන් උතුම් ධම්මානුභවයෙන් උතුම් සංඝානුභවයෙන් දෙවියන්ගේ දේවානුභවයෙන් කරන කියන ධාර්මික කටයුතු සාර්ථක වෙලා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන ලද සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. විශේෂයෙන්ම එම විදුහලේ විදුහල්පතිනිය වන මේරියන්ස් හීල්ස් මහත්මියට මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ මහත්මිය නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ අනන්ත ආශිර්වාදේ රැකවරණේ සැලසෙත්වා. උතුම් බුද්ධානුභවයෙන් උතුම් ධම්මානුභවයෙන් උතුම් සංඝානුභවයෙන් දෙවියන්ගේ දේවානුභවයෙන් රැස් කරගත් පුණ්‍යානුභවයෙන් ඒ විදුහල්පතිනිය වන මේරියන්ස් හීල්ස් මහත්මියට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම රැස් කරන ලද සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. විශේෂයෙන්ම එම විදුහලේ ගුරුවරු කාර්ය මණ්ඩලය දෙමාපියන් දරුවන් ඇතුළු සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසෙත්වා. උතුම් බුද්ධානුභවයෙන් උතුම් ධම්මානුභවයෙන් උතුම් සංඝානුභවයෙන් දෙවියන්ගේ දේවානුභවයෙන් රැස් කරගත් පුණ්‍යානුභවයෙන් ඒ පින්වත් සියලු දෙනාගේ කරන කියන ධාර්මික කටයුතු සාර්ථක වෙත්වා. දූදරු දෙරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය සියල්ලම සාර්ථක වෙත්වා. ඒ සියලුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ පින්වත් සියලුම දෙනාට ආශිර්වාද කරනවා. සිතක් සාන්තියක් යහපතක් සැලසේවා කියලා කවුරුත්
වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිභාන සම්පatti මිනාති සමිජ්ජතු සුපත්තේ වාසුපත්. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. අපහට ඊතා කරුණාවෙන් යුතුව අපගේ ආරාධනය පිළිගෙන ධර්මදේශනයේ පැවැත්වූ පින්වත් පොල්ගහවෙල ආනන්ද රේවත ස්වාමිපාදයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයක් ප්‍රාර්ථනා කරන අතර උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස අප රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් මහෝපකාරී වේවා. සාදු සාදු සාදු